නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය ආතිති. පූජනීය මහා සංඝරුවන ප්‍රධාන කරගත්ත පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ප්‍රධාවන්ත පින්තුනි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත් අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන 64 වෙනි භාවනා උපදේශන වාරයටයි ඔයත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. පෞගිය සතිය වෙනකොට අපි මේ සාකච්ඡා කළේ සූත්‍ර දේශනාවේ ධම්මානුපස්සනාව කියන කොටසෙත් චතුරාර්ය සත්‍ය කියන කොටස තුල තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සාකච්ඡාවට ලක් කළා. එතනදී අපිට හම්බ වෙච්ච විශේෂ කාරණාවක් තිබුණා. අපි ධර්මය හදාරන අය හැටියට අහලා තියෙනවා තණ්හාව තමයි අපේ මේ සංසාරික ගමනට හේතු වෙන කාරණේ කියලා. ඒ තණ්හාව ඇති වෙන එක ගැන අපි පටිච්චසමුපාදය ගැන දන්නේ නැතු හන්දා ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව ආදී කාරණා හින්දා බවත් අපි අහලා තියෙනවා. වගේම අපේ හිතවලක් තියෙනවා. සූත්‍රය අරගෙන ගත්තාම පින්නතුනේ අරගෙන බලපුවාම බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන දේ ගැන ටිකක් තවත් නිර්වචනයක් දෙනවා. ඒක හරියට කිව්වොත් ප්‍රායෝගික අර්ථයෙන් කියලා කියන්න පුළුවන්. කත්ත තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා. කොහෙද තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව පවතින්නේ, තණ්හාව පිහිටන්නේ කියලා අහනවා. අන්න එතකොට තථාගතයන් වහන්සේගේම පිළිතුර වෙන්නේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කියන්නේ. යමෙකුගේ ලෝකයේ තුල යමෙකු සාදා ගන්නා සකස් කර ගන්නා තමන්ගේ ජීවිතයේ වටාවේ ඇති කර ගන්නා වූ වටපිටාව වපසරිය තුල යමක ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මන වඩන ස්වභාවයක් ඇද්ද, සැපයි කියලා හිතා ගන්නා වූ ස්වභාවයක් ඇද්ද, අන්න එතනයි තණ්හාව හටගන්නේ කියලා කියනවා. පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. දැන් අපි මේ දේ ගලපා ගන්න ඕන ප්‍රායෝගික පැත්තට. ඇත්තටම ඔහොම කියනකොට ප්‍රායෝගික පැත්තට ගැලපිලා තියෙනවා. අර දේශනාවේ තියෙන කාරණාවන් වලට පටිච්චසමුපාදයේ ආකාරයට එහෙම අපි ගලපා ගන්න බලන්න ඕන. එන්නේ ඒක ගැනයි බුදු පියාණන් වහන්සේ ඊළඟට කියලා දෙන්නේ. මේ විදිහට ප්‍රිය රූපය සහ මන වඩන තමන්ට කැමති ස්වභාවයේ තියෙන, තමන්ට සැපයි කියලා හිතන, හොඳයි කියලා හිතන කාරණාව කොහෙද තියෙන්නේ කිව්වහම අන්න එතකොට කියලා දෙනවා ඇහැ ගාව තියෙනවා, කන ගාව තියෙනවා, නාසය ගාව තියෙනවා, දිව ළඟ තියෙනවා, ශරීරය ගාව තියෙනවා, හිත ගාව තියෙනවා. බාහිර රූපය ළඟ තියෙනවා, ශබ්දය ළඟ තියෙනවා, ගන්ධ සුවඳ ළඟ තියෙනවා, රසය ළඟ තියෙනවා, ස්පර්ශය ළඟ තියෙනවා, සහ සිතුවිල්ල නැත්තම් අරමුණ ළඟ තියෙනවා. තවත් එහාට යනවා රූපය දැක්කා නොවුනාට ඒ රූපය ගැන හඳුනා ගැනීමක් තියෙන්න පුළුවන්.
ඒ සද්දය ඇහෙන දේ යම් කිසි කාරණාවක ශබ්දයක් ඇහුණා නම් ඒ ඇහිච්ච දේ අපිට මනාකොට අහන්න බැරි වුණාට අපි හංගින අපි තේරුම් ගන්න සංඥාවක් වශයෙන් ගන්න හඳුනා ගන්න යමක් තියෙන්න පුළුවන්. ඒ දෙයට අපි ප්‍රිය කරන්න පුළුවන්. ඒ දේ අපි හොඳයි කියලා හිතා ගන්න පුළුවන්. වෙනතුනේ මේ හොඳයි සහ ප්‍රියයි කියන වචනේ වර්ධවා තේරුම් ගන්නට එපා. භාවනා කරන ඇතෝ දන්නවා මේක ගැන. මේක තුල කියවෙන්නේ නැහැ අර හොඳයි කියලා කියන එක අපි කියමු උදාහරණයක් ඇටියට මේ හොඳ කියන එක පැණි රසට උපමා කළොත් එහෙම නරකයි කියන එක තිත්ත රසට උපමා කළොත් එහෙම මේක මේ පැණි රස ගැන විතරක් නෙවෙයි කියන්නේ. මේකේ තිත්ත රස ගැනත් කියනවා. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන එක ඇහැට දකින්න රූපය තුල දකින්න මනාප වෙන්නත් පුළුවන් නොදක ඉන්න මනාප වෙන්නත් පුළුවන්. කනට අහන සද්දය අහන්න මනාප වෙන්නත් පුළුවන් නාහ ඉන්න මනාප වෙන්නත් පුළුවන්. දිවට දැනෙන රසය දැනගන්න මනාප වෙන්නත් පුළුවන් නොදැන ගන්න මනාප වෙන්නත් පුළුවන්. එතකොට මෙතන දැනගන්න එකත් අහන එකත් දකින්න එකත් නොදකින්න එකත් නාහන එකත් නොදැන ගන්න එකත් කියන මේ හැම කාරණාවකම තියෙන්නේ ප්‍රිය ස්වභාවය සහ මනාප ස්වභාවය. අහන්න මනාපයි නම් අහනවා අහන්න මනාපයි නම් අහන්නේ නැහැ. දකින්න මනාපයි නම් දකින්න ප්‍රියයි නම් දකින්නවා බලනවා. එහෙම නැත්නම් ඒක බැහැර කරලා දාන්න උත්සාහ කරනවා. ඔන්න ඔතනයි තණ්හාවේ ආරම්භය. භාවනා කරගෙන යනකොට අපි සිහියට ප්‍රධාන තැන දීලා ඉන්න උනහම අපේ ශරීරයට ඉගෙන ගන්නවා ඒවත් එකින් ඉගෙන ගන්නවා ඔයා නම් මනම් මේ හැම එකක්ම කරගෙන බලනකොට අපි කරන ක්‍රියාවල් වල ගොඩක් වෙලාවන් වලට සතියෙන් ඉන්න පුළුවනි. නමුත් දුකක් තියෙනවා තාමත් ඉතුරු වෙයි. ඒක තියෙන්නේ කොහෙද කියලා බලනකොට බුදු පියාණන් වහන්සේ දැන් අපිට උගන්වනවා අති සූක්ෂම කොටස මොකද්ද? රූපය බලනකොටම ඒ රූපය කෙනෙහි අපි ගාව තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ රූපය තියෙනවා කියලා යම් කිසි උදල සංඥාවක් ගත්තාම ඒ රූපය කෙරෙහි අපේ හිතේ යම් කිසි සිතුවිලි මාත්‍රයක් ඇති වුණාම ඒ රූපය කෙරෙහි අපිට හිතන්න වුණාම ඒ රූපය ප්‍රතික්ෂේප කරන්න වුණාම සද්දේටත් ඔය වගේමයි ගඳ සුවඳටත් ඔය වගේමයි ඒ ආදී වශයෙන් අපිට ඉගෙන ගන්නට සිද්ධ වෙනවා පින්නකේ අපේ ජීවිතය තුළ තණ්හාව නැතිනම් ප්‍රිය වූ ස්වභාවය හෝ මధుර වූ ස්වභාවය මනාප වූ ස්වභාවය කොහෙටද මම ඇති කරගන්නේ කියලා. අන්න එතනයි තණ්හාවේ ආරම්භය තියෙන්නේ. එතනයි තණ්හාවේ ආරම්භම තියෙන්නේ. තණ්හාවේ ආරම්භක ලක්ෂ්‍යය තියෙන්නේ. අපි මෙනෙහි කරන්න පුළුවනි සූත්‍රානුකූලව අවිජ්ජා පච්ච සංඛාරා සංඛාර පච්ච විඥානං විඥාන පච්ච නාම රූපං නාම රූප පච්ච සලආයතනං සලආයතන පච්ච පස්සෝ පස්ස පච්ච වේදනා වේදනා පච්ච මෙහෙම තමයි තණ්හාව ඇති වෙන්නේ කියලා. ඒක හරි සූත්‍රාර්ථය තුල තියෙනවා. ඒක හරියටම හරි නමුත් ප්‍රායෝගික අර්ථයට එනකොට සතිපට්ඨානයට අනුව බලනකොට අපි අපේ මේ එදිනෙදා ජීවිතය තුළ තණ්හාව කියන දේ නිරන්තරයෙන්ම වර්ධනය කරගන්නවා වෙන්න පුළුවන්. ඒ වර්ධනය කරගන්නවා නම් කරගන්න විදිහයි මේ සමුදය සත්‍ය කියන කොටස ගැන සතිමත් වෙන්න ඉගෙන ගන්න ශ්‍රාවකයා තේරුම් ගන්න. එයාට එතකොට අධ්‍යයනය කරන්න තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි Tamanගේම ඇස කන නාසය දිවකය මනස වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ කාරණා ටික. මේ දේවල් වල ඇලීමද තියෙන්නේ ගැටීමද තියෙන්නේ මොන කාරණේටද ඇලීම තියෙන්නේ මොන කාරණේටද ගැටීම තියෙන්නේ කියන එකයි හොයා ගන්න ඕන වෙන්නේ. තේරුම් ගන්න ඕන වෙන්නේ. බලා ගන්න ඕන වෙන්නේ. අවබෝධ කර ගන්න ඕන වෙන්නේ. මේක ඥානය. එහෙම තේරුම් ගන්න එක ඥානය. එහෙම තේරුම් ගත්ත කෙනාට තේරෙනවා එහෙමනම් මේ තණ්හාවේ බැහැරවීම කොහෙද තියෙන්නේ? ඇහෙන් උපන්න තණ්හාව තුල, රූපයෙන් උපන්න තණ්හාව තුල
ඒ රූපය කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව තුළ පින්නතුනේ ඒ තණ්හාවේ නැතිවීම, නිරෝධය, බැහැරවීම, නැවත හට ගන්නා වූ නැති ස්වභාවය තියෙන්නේ කොහෙද? ඒ රූපය තුලම තමයි. අපේ ක්‍රමයට සමහර වෙලාවන් වලට අපි මේ දේ මෙනෙහි කිරීමක් දක්වා වෙන තැනකට අරන් යනවා වෙන්න පුළුවන්. හොඳයි ඒකත්. නමුත් ප්‍රශ්නය වෙන තැනක තියෙන්නත් පුළුවන්. මේ වගේ කොටසක් ගැන අපි මීට කලිනුත් කතා කළා. භාවනා මාර්ගය තුලට එනකොට එතකොට අපිට හම්බ වෙනවා ලප්තන ලොක් කරන්න අවස්ථාවක්. හටගත්ත තැනම බැහැර කරන්නට අවස්ථාවක් එනවා. රූපය කෙරෙහි තණ්හාවක් ඇති කර ගන්නවාද? රූප සංඥාව කෙරෙහි තණ්හාවක් ඇති කර ගන්නවාද? රූප විතර්කය කෙරෙහි, රූප විචාරය කෙරෙහි තණ්හාවක් ඇති කර ගන්නවාද? ප්‍රේමයක් ඇති කර ගන්නවාද? මනාපයක් ඇති කර ගන්නවාද? රුචිකත්වයක් ඇති කර ගන්නවාද? බැහැර කරන්නට අවස්ථාවක් එතනදී මහා. හේතුව අපි හඳුනා ගන්න හිඳයි මේ දේ තුල තියෙන බැහැර කිරීම, තණ්හාවේ බැහැරවීම තියෙන්නේ ඒ දේ හටගත් තැනම කියන එකයි. මොනෝක හන්දයි මේ සාකච්ඡා පෙළේදී මම ගොඩාක් වෙලාවට කියපු වචනයක් උනේ ඔයයන්ට මතක ඇති. බුද්ධ ශාසනය තුල ප්‍රශ්නයට උත්තරේ කියලා කියන්නේ ප්‍රශ්නය දකින්න එකම තමයි කියන්නේ. මතක ඇති. බුද්ධ ශාසනය තුල වෙනම උත්තරයක් නැහැ අතම කියනවා නම් ප්‍රශ්නේ හරියට බලන්න කියනවා මිස. අන්න එතකොට තේරෙනවා මේ දේ තුලින් නිදහස් වීම තියෙන්නේ මෙතනම තමයි කියන්නේ. අපි එතකොට සතිපට්ඨානයේ වඩන ඇත්ත හැටියට හිත පුරුදු කරන්ට ගනි බලන්න හෝ අහන්න හෝ දැනගන්න ආදි වශයෙන් ඉන්ද්‍රිය හෝ ආයතනයන් ටික පුරුදු කරන්ට ගනි. හොඳට සතිමත් වුණාට පස්සේ අවුකුම කියන්නොත් මේක අපි තේරුම් ගන්නට ගනි දේවල් දකින්නකොට අහනකොට ආදී ඒ අරමුණු ගන්නකොට තණ්හාවෙන් ඒ දේ අල්ල ගන්නවද නැද්ද කියන කාරණේ. ඒ දේ තණ්හාවෙන් අල්ලා ගත්තට පස්සේ මම මේක ගත්ත වෙලාවේ තණ්හාවකින් ගන්නට නැතුව ඉඳලා මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා හිතන එක ඇත්තටම පළකට අදාළ නැහැ. හේතුව ඒ දේ හටගෙන ඉවරයි. නමුත් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා පිටුනේ මේක තුල අපිට අල්ලන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා. බලන්න රූපය තුල පුළුවන්, ඇස තුලත් පුළුවන්. රූපය කියන එක ඇති වුණාට පස්සේ ඒ රූපය බලපු බව ඇති කරගන්නා වූ දැනීම තුලත් පුළුවන්. අපිට රූපයෙන් නතර වෙන්න බැරි කමක් තිබුණා නම්, එහෙම නැත්නම් බාහිර රූපයෙන් නතර වෙන්න බැරි කමක් තිබුණා නම්, ඇස ළඟදී නතර වෙන්න බැරි කමක් තිබ්බා නම්, විඥාණය තුල චක්කු විඥාණය කියලා කියනවා ඇසේ හඳුනා ගැනීම තුල තේරුම් ගත්තා නම් දැන් යන්නේ වැරදි පැත්තට කියලා, තණ්හාව හදා ගන්නා වූ පැත්තට කියලා, ප්‍රිය වූ මధుර ස්වභාවයෙන් තණ්හාවට ඇලී ගැලී ඉන්න ස්වභාවයේ පැත්තටයි මේ යන්නේ කියලා අන්න එතන නතර කරන්න පුළුවන්. මේ තුන එකතු වුනහම වේදනාව ඇති වෙන්න කලින්, වින්දනය කරන්න කලින් ස්පර්ශයක් ඇති වෙනවා. මේ තුනේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි මේක හරි සූක්ෂමයි. මම ඒකයි කිව්වේ හිත තැම්පත් කරගත්තට පස්සේ තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳ හිතේ තැම්පත්කමක් තියෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ අපිට තේරෙනවා වින්දනය කරන්න කලින් මේක ස්පර්ශය ලැබිච්ච වෙලාවේදී මේ කාරණා තුන සම්බන්ධ වෙච්ච වෙලාවේදී අපි හඳුනා ගැනීම කළාට පස්සේ මේකට මම ඇලෙනවාද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම හඳුනාගත්තා නම් එතනමයි ඒ දේ නිදහස තියෙන්නේ. හැබැයි කෙනෙක්ට බැරි වෙන්න පුළුවනි රූපය කියන බාහිර කාරණාව තුලම තණ්හාව තියෙන විදියක් තේරුම් ගන්න. හැබැයි එයා ඇහැගාවට එනකොටත් බැරි වුණා නම් මේ විඥානය අසත් රූපයත් විඥානයත් කියලා කියන මේ අවදීදිත් බැරි වුණා නම් ඒ තුනේ එකතු වෙමින් හැදෙන ස්පර්ශයේ සිද්ධ වෙච්ච වෙලාවේදී ඒ රූපය දකින්න වෙලාවේදී එකනදී අල්ලගත්තා නම් එහෙම නැතිනම් එතරම්දි බැරි වුණා නම් ඒ දේ වින්දනය කරන අවස්ථාවේදී අල්ලගත්තා නම් මම මේකට තණ්හා වෙනුවෙන් මේ අල්ලගන්නේ කියලා එතනින් එහාට මේ දුකේ ඇතිවීමක්, එතනින් එහාට මේ දුකේ ඇතිවීමක් නැහැ. නමුත් මේ තරම් කාලයක් දුකක් තියෙනවා.
අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියන තැනට එනකම් මෙයා දුක හදා ගන්න. ඒකට කාර්ය නැහැ. දුක වේදනා අර සම්භවಂತಿ කියලා කියන අර පහලටම ගිහිල්ලා පටිච්චසමුපාදයේ යටටම ගිහිල්ලා ඒ විදිහට දුකක් හදා ගන්නා වූ ස්වභාවයකට මෙයා යන්නේ නැහැ. ඊට කලින් මෙයා හිත නතර කරගන්න වෙනවා. කෙසේ නමුත් වෙනතුනේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඔය කියන ස්තරයන් කොහේ හරි කමක් නැහැ. දුකකට මෙහා මේ කාරණාව තුළ තණ්හාවක් තියෙන විත්‍ය එහෙම නැතිනම් මම මේ දේ මధుර ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් අල්ල ගන්නා වූ ස්පර්ශ කර ගන්නා වූ විත්‍ය වර්තමානීය තුල හඳුනා ගන්නට දැස් වෙන්න. මෙනෙහි කරන්නට නෙවෙයි. වර්තමානීය තුල හඳුනා ගන්නට දැස් වෙන්න. එහෙම වුණාට පස්සේ අපිට පුළුවන්කම හම්බ වෙනවා දුකක් නැතුව ජීවිතේ. එහෙමයි සූත්‍රයේ කියලා තියෙන්නේ. මේ ආකාරයට බලනකොට පින්නතුනේ අපිට ඇති වෙන දුක අපි තණ්හාව හදා ගන්නා වූ තැන ඒ කාරණාව භාවනාව තුළදී සිහිය වැඩිම තුළදී පර්යංකයේ තුළදී වෙන්න පුළුවන්. එක දවසක් තුළදී අපිට ආපස්සට බලන්න පුළුවන් කමක් තියෙනවා නම් අර සද්දේ එනකොට මම ඇත්තට මේකට ඇලෙන්න පටන් ගත්තේ කොහෙදිද? සද්දය ඇත්තක තියෙනකොටද? ඒ සද්දේ මංගාවට එන්නත් යම් කිසි වෙලාවක් යන්න පුළුවන්. ඔයත් මේක හොඳට බලන්න. ඔයලා බලන්න ඕනේ මේ කියන්නේ. එතකොට කනට ඇහිලා මම මේක ශරීරයට අරගෙන වින්දනය කරනකොටද මේකට ස්පර්ශ වෙලා මේකත් එක්ක මෝදු වෙලා යා වෙලා මේකටම වෙලා අහගෙන ඉන්නකොටද මට මේකට තණ්හාව ඇති වුණේ කියලා අපිට හොයාගන්න අවස්ථාවක් තියෙනවා. ඒ දේ වින්දනය කරනකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් තියෙන සින්දුවක් නම් අර ඇහෙන්න පුළුවන් අපි ගණන් ගන්නේ නැතුව. නමුත් අපි අහන්න පටන් ගන්න පුළුවන් අන්න විඥානයේ පතිත වෙච්ච වෙලාව. එතකොට අන්න එතනයි අපි හොයාගන්න ඕන මොන අවස්ථාවේදීද මොන අවධියේදීද මගේ තණ්හාව කියන එක මේ දෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඇහැට රූපය විඥානයේ කනට සද්දේ විඥානයේ කියන එක ස්වභාව ධර්මය. නමුත් ඕකට මගේ තණ්හාව ඔබන්නේ කොහෙද කියන එකයි හොයාගන්න ඕනකම තියෙන්නේ. අන්න ඒක අල්ලගන්න එකයි මේ අවධියේදී අපි සිදු කරන්නේ. ඒකට ඉතින් හිත තැම්පත් කරගන්න සිද්ධ වෙනවා. අපිත් එක්ක මේ මොහොත තුල ඉන්ට ඉගෙන ගන්න වෙනවා. වගේම මේ මොහොත තුල ආපස්සට යන්න ශනිකව ආපස්සට යන්න පුළුවන්කමක් තියෙන තරමේ හිතේ තැම්පත්කමක් ප්‍රත්‍යවේක්ෂා ගුණයක් ඉවසීමක් සමාධියක් තිබිය යුතුම වෙනවා. තිබිය යුතුම වෙනවා. ඒ මොනවාම පිනතුනේ අපිට අපේ ජීවිතය තුළ තේරෙන්න ගනීවි දුකක් තියෙනවා. ඒ දුක තියෙන්න හේතුව තමයි මේ දේවල් වලට මම ප්‍රිය ස්වභාවය දාගන්න හන්දා. මధుර ස්වභාවය කැමති ස්වභාවය දාගන්න හන්දා. එහෙම නැති තැන එහෙම නොවන තැන ඒක තුල දුකක් නැහැ නේද එහෙනම් කියලා. එහෙම හිතන පාඨකයාට බුදු පියාණන් වහන්සේ ඊළඟට කියලා තියෙනවා දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා කියලා. වෙන මොකක්වත්ම නෙවෙයි. ආරෂ්ඨාංගික මාර්ගයේ ඔය ඇත්තේ හොඳ ආකාරව දන්නව මොනවද කාරණා 8 කියලා. ඒ කාරණා 8ක් තියෙනවා. අපි මෙච්චර කාලයක් හදාගෙන හිටපු දෙයක් තිබිලා තියෙනවා. දුක හදා ගන්න විදිහට. අපි දැකපු දර්ශනයක් දෘෂ්ටියක් තිබිලා තියෙනවා. දුකෙහිම ඉන්න විදිහට දුකම ප්‍රකට වෙන විදිහට දුකම ප්‍රචලිත කරගන්න විදිහට. ඒ දෙයින් බැහැර වෙන. ඒ දෙයින් නිදහස් වෙනවා. අපේ සිතුවිල්ලක් තිබිලා තියෙනවා. ඒ සිතුවිල්ලෙන් බැහැර වෙනවා. මේක පොතේ තියෙන විදිහට ඒ දේ හිත හිතා කරන්ට යන එකක් වෙන්නත් පුළුවන්. නමුත් සතිපට්ඨානය වඩන කෙනාට අවබෝධාත්මක අවබෝධයක් තියෙනවා. මම ඒකට තවත් වචනයක් කියන්න විදර්ශනාත්මක අවබෝධයක් තියෙනවා. වෙන දෙයක් ගැන නෙවෙයි. Tamanගේ දෘෂ්ටිය ගැනම දැකලා අවබෝධ කරගත්ත ප්‍රමාණයක් තියෙනවා. මගේ දෘෂ්ටිය දුක හදා ගන්නව මට්ටම මොකක්ද? දුකක් නැතුව තියෙන මට්ටම මොකක්ද? මගේ වචනය ඊටත් කලින් අපි යමුකෝ. මගේ සිතුවිල්ල දුක හදා ගන්නා වූ මට්ටම තුල තියෙන්නේ මොන අවදියේද? දුකක් නැතිව තියෙන්නේ මොන අවදියේද කියලා.
මොකද අපි ජීවත් වෙන්න ඕන ධර්මය අහලා පිළිපැදලා පුරුදු වුණාට පස්සේදී මරණකන් ජීවත් වෙන්න එපා. එහෙම ජීවත් වෙන්න කියලා දෙන ප්‍රතිපදාවයි මේ. ඊට පෙර ආතුව අපි කතා බහ කළා වෙන්න පුළුවන් පින්නතුනේ. හිතුවා වෙන්න පුළුවන් ජීවිතයේ අදහස් දරුවා වෙන්න පුළුවන් වැඩ කටයුතු කළා වෙන්න පුළුවන් වෑයම් කළා වෙන්න පුළුවන් ජීවිතයක් පැවැත්වුවා වෙන්න පුළුවන් යම් යම් කාරණාවල බැසගෙන හිටියා වෙන්න පුළුවන් හිත පළපදියම් කරගත්තා වෙන්න පුළුවන් නොදැන දැන් අපි ඒව දැනගෙන කරන්න පටන් ගන්නවා දැන් අපි ඒවා ස්පර්ශ කරමින් කරන්න පටන් ගන්නවා හඳුනා ගනිමින් කරන්න පටන් ගන්නවා මොකක් නැතුවද තණ්හාවක් නැතුව දුකක් නැතුව දුක හදාගන්නේ නැතුව තණ්හාව වඩා වර්ධනය කරගන්නේ නැතුව තණ්හාව වැඩි දියුණු කරගන්නේ නැතුව අපි ඉගෙන ගන්නවා මේ දේවල් එක්ක සාමයක් පවත්න්නේ කොහොමද කියලා. ලෝකයේ තියෙන කාරණාත් එක්ක නොඇලී නොගැටී ඉන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. අන්න එහෙම ඇති වුනහම ඒකට කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. සම්මා ඥානෙ වෙන්නේ යහපත් වූ නුවණ වෙන්නේ. එතකොට අර තිබිච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකොට අපිට පේන්න පටන් ගන්නවා දැක්කේ නැති වුණාට මේ මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා කියලා. තමන්ගේ වචනය කියන මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා. සිතවිල්ල කියන මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා. දෘෂ්ටි අදහස් කියන මාර්ගයේ අන්ත දෙකක් තියෙනවා. ආදී වශයෙන් මේ අන්ත දෙක අපිට පේන්න පටන් ගන්නවා. මග්ගා මත්ති ගමකෝන විජ්ජති. හරි ලස්සන ඇත්තම විසුද්ධි මාර්ගයේ ඒ ගාථාව මාර්ගයක් තිබ්බා වුණාට යන කෙනෙක් නෑ. කර්මයක් තිබ්බා වුණාට කරන කෙනෙක්. මේකේ මමෙක් නැති එකක් තියෙනවා. මෙතන ක්‍රියාවලියක් තියෙනවා. අවසානයේදී අපි අපේ හිත පතිත කරගන්නවා අපි නැතුනේ. දුකක් රහිතව මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන නම කියන්නම්. දුකක් රහිතව මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි හදාරන අපි ඉගෙන ගන්න. අපි තේරුම් ඇති කරගන්න. ඒ වෙන දෙයක් හන්ද නෙවෙයි වෙන කවුරුවත් කියාපු හන්ද නෙවෙයි තමන්ගේම අත්දැකීම හන්ද. තමන්ම ඒ දේ අවබෝධ කරගත්ත හන්ද. ඒක බාහිරට කියන්න ඕනේ නැති වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි තමන්ගේ මොකක් හරි අඩුපාඩුවක් දැක්කම ගමන් විගහට හදා ගන්න පුළුවන් කාරණාවක් වෙන්න. එච්චරයි. ඒකට හේතුව තමයි දුක හදා ගන්නා වූ නැති මට්ටමකට වෙලා ජීවත් වෙන්න ඉගෙන ගන්න. මේ ලෝකේ කොහොමද දුක් තියෙන තැනක්? මේක කොහොමද කුණු ගොඩක්? අසුචි වලක් හැටියට බුදු පියාණන් වහන්සේ මේක ගැන සඳහන් කරලා තිබුණා. කියලා තිබුණා. ඒක හින්දා ලෝකේ කොහොමද ප්‍රශ්න තියෙන්න පුළුවන්? හරදර තියෙන්න පුළුවන්, දුක් තියෙන්න පුළුවන්. ඒ කාරි නෑ. තීචාව ශ්‍රාවකයා වෙච්ච බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයාට හම්බ වෙනවා අලුත්ම වූ ජීවන ක්‍රමයක්. මේ ලෝකේ මොන දේ වුණත් මම මේ විදිහට හිටියොත් මට පුද්ගලිකව දුකක් නැහැ එච්චර. ඒ තැන තේරුම් ගත්තට පස්සේ සතිපට්ඨානය හන්දා ඒ තැනත් එක්ක ඉන්නේ කොහොමද කියන එක හදාරුවට පස්සේ සතිපට්ඨානය පුරුදු කරපු හන්දා ඒ කෙනාට ඒ අනුසාරයෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දේ තුල මමත්වයේ බන්ධනයක් මමත්වයේ රැහැණක් නැති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. මේ ලෝකේ තියෙන සියලුම ධර්මතාවයන් අනාත්ම විත්‍ය ආත්මයක් නැති විත්‍ය මේ හැම එකක්ම ධර්මතාවයක් නිසා ආත්ම ස්වરૂපයෙන් ගන්නට හෝ ස්ථිර හැටියෙන් ගන්නට කිසි දෙයක් මේ ලෝකේ නැති විච්චේ ආඩුම්මතරම අල්පෙනිටක් කරන්නේ කිසිම දෙයක් නැති විච්චේ තේරුම් ගත්තට පස්සේ යදා පඤ්ඤාය පස්සති නුවණින් ස්පර්ශ කරාට පස්සේ ඒ සමග්ගෝ විසුද්ධිය. එයයි විසෝදයට නිවි සැනසීමට මාර්ගය. හැටියට අපි තේරුම් ගන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම මාර්ගය අපේ ධර්ම මාර්ගයේ බවට පරිවර්තනය වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කල්යාණ මිත්‍රයා තමන් බවට පරිවර්තනය වෙනවා. මෙච්චර කාලයක් අපේ කල්යාණ මිත්‍රයා බුදුහාමුදුරු වුණා වෙන්න පුළුවන්, තවත් කවුරු හරි බණ කියලා දුන්න හාමුදුරුව කෙනෙක් වුණා වෙන්න පුළුවන්. නමුත් දැන් වෙනකොට අපේ වචනයමයි අපේ කල්යාණ මිත්‍රයා. අපේ සිතුවිල්ලමයි අපේ කල්යාණ මිත්‍රයා. අපිමයි අපේ කල්යාණ මිත්‍රයා. අපේ කයමයි අපේ කල්යාණ මිත්‍රයා. අපිමයි අපේ කල්යාණ මිත්‍රයා.
අපේ හිතමයි අපේ කල්යාණ මිත්‍රය. කෙලෙස් නැතුව මේ ගමන යන්න බෑ. කෙලෙස් හන්ද තමයි අපි මේ දේවල් තේරුම් ගත්තේ. තණ්හාය නිසායි තණ්හාය පරික්කය. අපිට තණ්හාවක් තිබ්බ හන්දයි අපි තණ්හාව හඳුනාගත්තේ. අපි දුක ඇති කරගන්න බව හඳුනාගත්තේ. ඒකට තේරුම් ගන්නට වෙච්ච ප්‍රධානම සහ පළවෙනිම කාරණේ උනේ මට තණ්හාවක් තියෙනවා කියන එකයි. මම දුක හදා ගන්නවා කියන එක. මට ඇලීම් තියෙනවා. ඇලීම් වලට ලක් වෙනවා කියන එකයි. ඒ ඇලීම් වලට ලක් වෙන්නේ කොහොමද? බැඳීම් වලට ලක් වෙන්නේ කොහොමද කියන එක හොයාගෙන යන්නේ ඒකයි චතුරාර්ය සත්‍ය ඇතුළේදී අපිට කියලා දුන්නේ. එතනදී හම්බ වුණා ඇහැ ගාවදී මම ඇලීම හදා ගන්නවා, බැඳීම හදා ගන්නවා. කන ගාවදී, නාසය ගාවදී, දිව ගාවදී, ස්පර්ශය ගාවදී, ශරීරයේ ගාවදී, සාහිත්‍ය ගාවදී. ඒ තැන් ටික දැක්කට පස්සේ එතනින් බැහැර වෙලා ඉන්න පුළුවන්ද කියලා ඉගෙන ගන්නට උනහම තේරුම් ගන්නට වුණා, තේරෙන්න වුණා. ඇහැ තිබ්බට රූපය තිබ්බට මං ඔය රූපය බලන්න උමනාව ඇති කරගත්තේ නැත්තම් මට දුක හදා ගන්න ඕනේ නැහැ කියලා. ආයෙනම් ඒ උමනාවත් ප්‍රශ්නයක්. අන්න විඥානයේ තේරුම් ගන්න පටන්. කනටත් ඔය වගේමයි. අනික් ඉන්ද්‍රියන් වලටත් ඔය වගේමයි. ඒ විඥානේ බැසගත්තට පස්සේ සමහරක් වෙලාවල් වලට අපිට ඕක බලන්න ඕන වෙන්නත් පුළුවන්, ඕන නැති වෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට ගමනක් යන වාහනයක තව වාහනයක් වේගෙන් එනවා. Taman දකින්න කැමතිම පාටක් තිබ්බ වාහනේ කවුරු හරි ලස්සන කෙනෙකුත් හිටියයි කියලා අපි හිතමුකෝ. ඒකමට වගේ. ඒ රූපේ දැක්කේ නැති වුණාට ඒ රූපේ කෙරෙහි අපි විතර්ක කරන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නවා. හරි ලස්සන දෙයක් මේ ගියේ. මටත් එහෙම එකක් තිබ්බ නන්නේ. අපි උන් හිතලා ඇති උනත. ඒක ගැන ਵਿਚාර කරන්න පටන් ගන්නවා. එතකොට මේ රූපයක් දැකලත් නැහැ. අපේ නැත ගැටිලත් නැහැ. ඒක තුල අපේ විඥානේ බැස ගන්න අවස්ථාවක් තිබිලත් නැහැ. නමුත් සංඥාවක් විතරක් අඳගෙන තියෙනවා. සංඥාව විතරයි අපි හඳුනාගෙන තියෙන්නේ. සංඥාව විතරයි අපිට අහු වෙලා තියෙන්නේ. ඒකට තණ්හාව හදාගෙන තියෙනවා. ඒක හන්ද තණ්හාවෙන් යන්න පටන් ගන්න තියෙනවා. තණ්හාවට දොරවල් ගොඩක් තියෙනවා. ලේසි නෑ මේක අල්ලන්න. අන්න ඒක අල්ලන එක තමයි සතිපට්ඨානය කියලා වෙන්නේ. මෙච්චර කාලයක් වෙනදුනේ අපි ඇත්තටම කියනවා නම් පුරුදු කරේ ඔය කියාපු ටික කොහෙන්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි. කොහොමද සිද්ධ වෙන්නේ කියන එකම තමයි. හරිම ලස්සනයි. හරිම ලස්සන පාරක්. එහෙම වුණාමයි පේන්න ගත්තේ. උස් හැම වෙලාවකම අඩිය තියෙන ජරාගොඩ කරුත් තමයි. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය තුල තිබිච්ච කාරණාවල් ටික පේන්න ගත්තේ තේරෙන්න ගත්තේ අපි ඒව ස්පර්ශ කළාට පස්සේ. එතකොට අපි බුදුහාමුදුරන්ව පිළිගත්තේ ඇත්තටම කියනවා නම් ඒ කාලේ දැකලා තිබිච්ච නෑ ඒ කාලේ පන්සලේ දැකලා තිබිච්ච බුදු පිළිම හැටියට නෙවෙයි. අවුරුදු හාමුදුරුවෝ කෙනෙක් බණ කියලා බුදුහාමුදුරු මෙන්න මෙහෙමයි කියලා දුන්න විදිහට නෙවෙයි. අවුරුදු 2000 ගානකට කලින් හිටපු කෙනෙක් හැටියටත් නෙවෙයි. අපිව තේරුම් ගන්නට පාර කියලා දුන්න කෙනා හැටියට. අපිව තේරුම් ගන්න පාර කියලා දුන්න කෙනා හැටියට. වෙන මොකක්වත් නෙවෙයි අපිව තේරුම් ගන්න තිබ්බේ. ඔව් මම දුකක් හදා ගන්නවා. ඔව් මම තණ්හාවට ලක් වෙනවා. ඔව් මම ඇලීමක් කරනවා. ඔව් මට ඇලීම තියෙනවා. ඔව් මගේ ප්‍රතික්ෂේප කිරීම තියෙනවා. ඔව් මගේ පටිඝය තියෙනවා. ඔව් මගේ ආශාව තියෙනවා. ඔව් මගේ දෝෂය තියෙනවා. ඔව් මගේ මෝහය තියෙනවා. මේ ටිකයි අපිට තේරුම් ගන්න කිව්වේ. ඒකයි මේ සතිපට්ඨාන භාවනාව කියන එක මම මුලින් ඉඳලාම කිව්වේ. ලෝකයට අප්‍රියයි කියේ. ලෝකයට අප්‍රියයි. මොකද තමන් තුල තියෙන වැරද්දක්මයි එළියට එන්නේ. තමන් තුල තියෙන වැරද්දක්මයි එළියට එන්නේ. ඒකයි අපි කැමති නැත්තේ කමටහන් වර්ධා ඉදිරිපත් කරාට. දැන් හරි නේද මං කිව්වා. හේතුව අපේ වැරද්දෙන් එළියට එන්නේ. කවුරුත් කැමති නැහැ ඒක කියන්නේ. නමුත් අපි ගාව තියෙන වැරද්ද අර අඟුරු ටික අලු වලින් වහනවා වගේ වහලා දැම්මට හරියන්නේ නැහැ. මට මතක හිටියේ දේශනාවේ තියෙන මෙන්න මේ උදාහරණය. ඒක හරියට කියනවා අර මොනවා හරි ගඳ ගන්න දෙයක් කොළ කෑල්ලකින් වහනවා වගේ. ගඳ තියෙනවා. පේන්නේ නැහැ. ඒක ඇත්ත. ගඳ තියෙනවා.
අපේ ජීවිතේ පින්නතුනේ ආර්ය ශ්‍රාණික මාර්ගයෙන් සරසා ගන්න තැනටයි සතිපට්ඨානෙ අපි අරගෙන යන්නේ. දැන් තේරෙනව නේද? එතකොට මේ සූත්‍රයේ අවසානයේදී කියන දවස් 7ක් කළොත් මේක ඒකාකාර විදිහට එයාට මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඕ අනාගාමීකේ සලසා ගන්න පුළුවන් කියලා. වගේම එහෙන් බැරි වුණොත් උපරිම අවුරුදු 7ක් යයි කියලා කියනවා. අතහරින්න නැතුව වැඩේ කළොත්. දැන් ඔයත්තන්ටම තේරෙනව නේද? සිහිය කියන කාරණය තුල සිහිය කියන වචනය තුලත් පුදුමාකාර ස්තර ගණනාවක් තියෙනවා. පුදුමාකාර ස්තර ගණනාවක් තියෙනවා. අපි ගාව තියෙන මොනවා හරි එකක් ගමුකෝ පෑන කියන්නකෝ. පෑන නම් පෑන තමයි එච්චරයි. මේක ගැන ආයි කියන්න වෙන විශේෂ නිර්වචන නැහැ. නමුත් සිහිය කියන වචනේ අරගෙන බලන්න. ඒකට කොයි තරම්නම් පරිවර්තන දෙන්න පුළුවන්ද කියලා තියෙන්නේ. අවසානයේදී මේ දෙයට පුළුවන් අපිට නැති වෙච්ච අපේ ජීවිතය ආපහු ලබලා දෙන්න. අන්න එහෙම වෙච්ච වෙනාවටයි අපිටම කියන්න පුළුවන්කම තියෙන්නේ මම මගේ දූපත කියලා. තමන්ගේ දූපත කියලා. අනේ එතකොටයි පින්නතුනේ අපේ වචනයම අපිට කමඨහනක් වෙන්නේ. අපි බලන රූපේම අපිට කමඨහනක් වෙන්නේ. අපි අහන ශබ්දේම අපිට කමඨහනක් වෙන්නේ. අපි දැනගන්නා වූ ගඳ සුවඳම අපිටම කමඨහනක් වෙන්නේ. අපිට දැනෙන ස්පර්ශයම අපිට කමඨහනක් වෙන්නේ. අපේ හිතට එන අරමුණම අපිටම කමඨහනක් වෙන්නේ. මේ ලෝකේ හැම මොහොතක්ම භවනාවක් වෙන්නේ යන්නේ වුණාම. ඒ වුණාම විතරයි අපිට සතිපට්ඨානයක් ඇත්තටම වඩනවා කියන එක කියන්න පුළුවන් වෙන්නේ. 24ම 100%ක්. ඊට මෙහා තමයි අර අවුරුදු ගාණක් අපිට ඉන්ටක් වෙන්නේ. එතකොට බලන්න සතිපට්ඨානය කියන කාරණේ විතරක්ම ඒකාකාර විදිහට පුරුදු කළොත් අවුරුදු 7ක් යයි කියලා කියනවා. දැන් ඔයයන්ට තේරෙනවා ඇති මේක ඇතුලේ එතකොට දකින්න තියෙන උස්තර ගොඩක් තියෙනවා. අභ්‍යන්තරයට යන්න මේක තුන පුදුමාකාර ගැඹුරක් වගේම ගැඹීරත්වයක් තියෙනවා. අපිට අලුත් නුවණක් ගෙනල්ලා දෙන විමුක්තියක් සැනසීමක් ගෙනල්ලා දෙන අලුත් පාරවල් මේකේ ඇස්සේ තියෙනවා. අපි නොදකපු අපේ පැත්තක් තියෙනවා. නමුත් රසපසකම් තියෙනවා නම් සතුටු ප්‍රමාණවත් කියලා කියනවා. ඒ ඉවසීම තියෙනවා නම් හිතේ තැම්පත්කම් තියෙනවා. ඒවට යන්න බැරි වෙන්නේ මොකද? අපේම තියෙන උමනාය පාකා. ඔය කියන දේ තමයි පිනොදනේ මේ මුළු සාකච්ඡාව පුරාවටම සාකච්ඡාවට ලක් කළේ. ඔයයන්ට මතක ඇති මීට අවුරුදු 2කට කිට්ටු කාලයකට කලින් ඉඳලා අපි කතා කළේ මමයා කියන එක එක්ක ඉන්නේ කොහොමද? මමත්වයේ හඳුනා ගැනීම කියන එක තුලිනුයි අපි ප්‍රශ්නාව කියන එක තේරුම් ගන්න පටන් ගත්තේ මේ සාකච්ඡාවේ මුලින් ඉඳලා. සතිපට්ඨානය කියලා කියන්නේ යුගනන්ද භවනා ක්‍රමයක්. යුගනන්ද කියලා කියන්නේ සම විපස්සනාව කියන දෙක එක හා සමානව වැඩෙන භවනා ක්‍රමයක්. ඒකට සමාන වචනයක් දුන්නොත් කාසියක දෙපැත්ත වගේ. කාසිය උඩ දානකොට ඒ කාසිය දෙපැත්තමයි උඩ යන්නේ. ලීයක් වගේ. ඒ ලීයේ දෙපැත්ත වගේ. ලීය මෙහෙම කළොත් ඒ ලීයේ දෙපැත්තම ඇස වෙන්නේ. එක පැත්තක් ශයනවා එක පැත්තක් නැහැ කියලා කියන්න බෑ වගේ තමයි. හරියට අපේ කකුල් දෙක වගේ. සමතේ සහ විපස්සනාව සතිපට්ඨානය තුලදී. සාර්ථක වූ ගමනක් යන්න නම් අපිට කකුල් දෙකම භාවිතා කරන්න වෙනවා. ඔයත් නම් දැන් කරලා බලන්න. එක කකුලක් හොල්ලන්නේවත් නැතුව අනිත් කකුලෙන් විතරක් ඇවිදින්නකො ගමනක් යයි. රවුමක් එක තැන කැරකෙලයි. එහෙම යන්නේ නැති ගමනක් තියෙන්නේ කකුල් දෙකම පාවිච්චි කරොත් විතරයි. මේ ගමන තුලදී පින්නොතනේ අපිට අපේ හිතේ තැම්පත්කම හදාගන්න සිද්ධ වුණා. ඉවසීම කියලා ඒකට නමකුත් දැම්මා. සමාධිය කියන විස්තරුනේ යන්නේ එහෙමයි. අපිට ඉවසන්නට සිද්ධ වුණා. ඒ ඉවසීමෙන් හින්දා අපි කරුණු කාරණා දැක්කට වඩා දකින්න පටන් ගත්තා. කලින් දැක්කට වඩා දකින්න පටන් ගත්තා. මේ දේශනා පිළි තිබිච්ච සුවිශේෂත්වයක් තිබ්බා. අර සුදසි ස්වාමීන් වහන්සේ කිව්වා මේදාවිගේ බණවල විශේෂත්වය තමයි කලින් දේශනාවට වඩා ඊළඟ දේශනාව බොහොම ලස්සනයි කිව්වා. ඒ දේශනාවට වඩා ඊළඟ එක තවත් ලස්සනයි. ඇත්තට මේක මගේ ආශ්චර්ය නෙවෙයි. ඒක ධර්මයේ ආශ්චර්යය.
මේ ධර්මයේ අපි ගැඹුරට යන්න අපි මීට කලින් දැකලා නැති ලස්සන ලෝකයක් පේන්න පටන් ගන්නවා. ඒක එක හා සමාන වෙනවා. මොහොතේ ගැඹුරට යන්න අපි මීට කලින් දැකලා නැති විදිහේ පුදුමාකාර ලස්සන ලෝකයක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. සමහරක් විට පින්තූර වල දැකලා තියෙනවා. පුළුවන් බුදු පියාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේ සාකච්ඡා පිළි චුට්ට අපි කතා කරගෙන එනකොට කලින් එකට වඩා ඊළඟ එක ලස්සන උනේ පින්නතුනේ. ඒ තිබ්බ දේ තුලම තිබ්බට වඩා ගැඹුරක් අපි දකින්න පටන් ගත්තා. ඉන්නේ එහෙමයි අපි විපස්සනාව ස්පර්ශ කරන්න ගත්තේ. හිත තැම්පත් කරගත්ත හින්දා. ඉතින් ආන් ඒ ගමනකයි අපිට අවසානයක් වෙනකොට දැන් මේ හම්බ වෙන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය කියන මේ කාරණාවල් ටික. ආර්ය ශ්‍රාණික මාර්ගයේ කාරණා 8 මොනවද කියලා ඔයාලට දන්නවා. මම ආයි කියන්න ඕනේ නැහැ. ඇත්තටම කියනවා නම් කාලේ නිකන් මිදම් කරන්න ඕනේ නැහැ. නමුත් මේ හැම අවස්ථාවකම අපිට සතිමත් වෙන්න පුළුවන්ද කියන එකයි ඔයන්ට වැදගත් වෙන්නේ. අනේ ඒදී හඳුනාගත්තා නම් පින්නතුනේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ කාරණා 8ම දැනගන්න ඕනත් නැහැ ඇත්තම කියන්නේ. ආර්ය ශ්‍රාණික මාර්ගය දැනගන්නත් ඕනේ නැහැ ඇත්තම කිව්වොත්. අපි අපේ ජීවිතේ ගත කරනකොට ඒ ගත කරන ප්‍රායෝගික ජීවිතේට මේ ධර්ම ප්‍රායෝගික කරගන්නවා නම් අන්න එතනදී දුක හදා ගන්නවද දුකින් නිදහස් වෙනවද කියන ප්‍රශ්න අර්ථ දෙක. දුක හදා ගන්නවා නම් ඒ දෙයත් අපිට තේරෙවි. දුකින් නිදහස් වෙනවා නම් ඒ දෙයත් අපිට තේරෙවි. බාහිරට කියන්න නම් පුළුවන් දුකක් නැහැ මෙහෙමයි කියලා. අවංකවම තමන් දන්නවා ඇත්තට මොකක්ද තියෙන්නේ කියලා. මේක පින්නතුනේ තමන්ට තමන්ව පින්නන දහමක්. තමන්ව දකින්න දහමක්. තමන්ව හඳුනා ගන්න දහමක්. මේ ගමනේ අවසානයේට අපිට අපේ 100%ක්ම පේන්න පටන් ගන්නෙ. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. අපේම අදහස දකින්න හින්දා, අපේම වචනය දකින්න හින්දා, අපේම සිතුවිල්ල දකින්න හින්දා, අපේම වැඩ කටයුතු දකින්න හින්දා, අපි උත්සාහ කරන විදිය දකින්න හින්දා, අපි පවත්වන ජීවිතය දකින්න හින්දා, අපි හිත තැම්පත් කරගන්නේ මොනවද කියලා දකින්න හින්දා, අපි අරමුණු කරන්නේ මොනවද කියලා දකින්න හින්දා. අන්න ඒක දකින්න එකටයි අපි කිව්වේ අපක්ෂපාතී නිරීක්ෂකයා වෙන්න ඕන කියලා. එයාට විතරයි අර දේවල් ටික බලන්න පුළුවන්. මීට කලින් අපි මේ දේ කරන කෙනා වුණා. දැන් එහෙම නැහැ. කරන කෙනාව පැත්තක තියලා අපි පැත්තක ඉඳලා බලාගෙන ඉන්නවා. මේ සංදර්ශනයේ දිහා. එන්නේ ඒ ගමනකයි පිනපිනේ අපි මෙච්චර කාලයක් මේ දැවෙන්නේ. ආන්ගේ ගමනටයි අපි කිව්වේ සතිපට්ඨානය කියලා. සිහිය පිහිටුවීම කියලා. ඒ සිහිය පිහිටුවීමෙන් ලැබුණේ අසිහියෙන් හිටිය අපිට සිහියෙන් හිටිය අපිට තවත් ගැඹුරු සිහියක්. එච්චරයි. අන්න ඒ නුවණ පහළ වුණාට පස්සේ අපිම නිදහස් වෙන්න ගත්තා අපේ දුකෙන්. අපිට නුවණ පහළ වෙන්න ගත්තා. මෙහෙම අදහස් දරන එක, මෙහෙම කතා කරන එක, මෙහෙම හිතන එක, මෙහෙම වැඩ කටයුතු කරන එක ආදී මේ දේවල් වල තමයි දුක තියෙන්නේ. එhmenan ඒ නිදහස් විය යුතුයි කියලා. එහෙම නිදහස් වුණාට පස්සේ ඒ නිදහස් වීමේ මට්ටම් ටික අපි තේරුම් අරගෙන ඉන්න පටන් ගත්තා. මේකෙන් කියවෙන්නේ නැහැ පින්නතුනි වැරදි සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. කාර්ය නැහැ වුණත් ගාණක් නැහැ. සිද්ධ වෙන්නත් ඕන. ඒකක්වත් අපේ ජීවිතේ පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන් කාරණා නෙවෙයි. මොකද අපි බෞද්ධයෝ හින්දා. ඔයත්න්ගෙත් මගේ සාසුන්වරයාණන් වහන්සේ කායික ශක්තිය ගැන කතා කරපු කෙනෙක්වත් තියෙන මොකද කියන්නේ මහලුකම් ගැන කතා කරපු කෙනෙක්වත් නෙවෙයි. බොහොම අහිංසක හිතක් තිබිච්ච උත්සාහවන්ත කෙනෙක්. උන්වහන්සේ මේ මුළු ධර්ම මාර්ගයම කැටි කරලා අරගෙන එක වචනයකට දාලා කියනවා අප්‍රමාදය කියලා. අප්‍රමාදයේ විතරයි මේ ශාසනය තුල තියෙන්න ඕන එක මේක ගුණාංගය. නෑ මේක මට කරන්න පුළුවන්. මම උත්සාහ කරනවා කියන අදහස විතරයි. ඒ දේ පුළුවන් නම් පින්නතනේ පොඩ වැඩි පටන් ගන්නවා. හරියට අර හාමුදුරුව කෙනෙක් කෝප්පයක් බිම් තියලා කරා. එතනින් පටන් අරගෙන සිහිය තමන්ගේ ජීවිතයට පුරුදු කරන්ට ගන්න. එතනට විතරක් නෙවෙයි සිහිය ඕන වෙන්නේ කියලා පසු කාලීනව තේරෙන්න ගන්නත් පුළුවන්.
එහෙම තේරීගෙන යන ගමනේදී අවසානයේදී හම්බ වේවි මේ පුහුණුවේ අවසානයක් වෙනකොට තමන්ගේ ජීවිතය තුළ කරන්න කියන හැම කාරණාවක්ම පුදුමාකාර වැදගත්කමක් වටිනාකමක් තියෙන එකක් කියනවා. එහෙම තේරිච්ච දවසට පින්නතුනේ ඕම නෙවෙයි මොන જાතියෙන් කිව්වවත් මොන සක්‍රයටවත් එයාව තණ්හාවකට යට කරන්න බෑ. එයා හින්දා දුකක් හදලා දෙන්නත් බෑ. එයාට දුකක් හදවන්නත් බෑ. එසේවන්තෝ දුක්ඛස. එතනමයි දුකේ නිමාව. ඉතින් ඔන්න ඒ කියන කාරණාවයි මට ඔයයන්ට කියන්න ඕනකම තිබෙන්නේ. මෙච්චර කාලයක් අපි මේ කියන සතිපට්ඨාන සාකච්ඡාව කරගෙන ආව. දැන් අවුරුදු 2කට කිට්ටු කාලයක්. එක්තරා දවසකදී රංජනී දේදු කුමාර නෝනා මට කෝල් එකක් කරන් කතා කරලා කිව්වා ඊට අවුරුදු 2කට විතර කලින් අපේ හාමුදුරනේ එක ගෲප් එකක් තියෙනවා ධර්ම සාකච්ඡාවක් කරන ඔබ වහන්සේ සතිය ගැන කතා බහ කරන හින්දා සම්බන්ධ වෙමුද කියලා හැවුවා. මට ඇත්තටම විශ්වාසයක් තිබ්බේ නැහැ ගොඩක් දුර යන්න පුළුවන් වෙයිද කියලා. මං කිව්වා ට්‍රයිල් වර්ෂන් එකක් හැටියට කරමුයි කියලා. මගේ ඇත්තටම අර බෝඩ් එකක් තියෙනවා ඒකේ තියලා තියෙන්නේ හැම එකක්ම එක්ස්පෙරිමන්ට් එකක් කියලා. අපි නිකන් අත්හදා බැලීමක් හැටියට එකක් කරලා බලමු කියලායි පටන් ගත්තේ. ඒක දිගට ගියා. ඒ ගිය සාකච්ඡාවේ තමයි මේ අවසානයකට ආවේ. මැදකදී කොහොම හරි යෝජනාවක් ආවා සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරමු නේ ස්වාමීන් වහන්සේ කියලා. මම ඉතින් ඒක පටන් ගත්තා. සමහරක් විට මම දේශනා කරපු එක හෝ කියාපු එක නොතේරෙන්නත් පුළුවන්. හේතුව මම බණ කියන්න දසහම්දුරු කෙනෙක් නෙවෙයි. ඉතින් දන්න කියන ප්‍රමාණයෙන් කියලා දුන්නා. ඇත්තම කියනවා නම් සමහරක් වෙලාවදී මම ඉතින් කිව්වේ කුතිබ වහන්සේ කියන එක ටිකක් පැටලි සහගතයි කියලා. ඉතින් ඒකට සමාව වෙන්නත් ඕන. මට කියන්න තේරෙන විදිහ ඔය. ඉතින් මේ විදිහට කරලා මේ සාකච්ඡාව මේ තරම් දුර අරගෙන ආයේ වගේම ගෲප් එක වුණත් මම එක්තරා විදිහකට යම්කිසි පරිපාලනයක් කළා කියලා කියන්න පුළුවන්. මොකද ඒක තුළ අර සාමාන්‍ය මාධ්‍ය ජාලාවක සමාජ මාධ්‍ය ජාලාවක තියෙනවා වගේ නිකන් ඕන එකයි එපා එකයි ආදී වශයෙන් එහෙම දාන්න අවස්ථාවක් දුන්නේ නැහැ. හේතුව තමයි සතිපට්ඨානෙන් බැහැරට යන්න හිත තියෙන අවස්ථාව වැඩි හින්දා. මට උමනාවක් තිබ්බා මේ කියන ගෲප් එක විතරක්වත් සිහිය ගැනම කතා බහ කරන එහෙම එකක් වුණොත් හොඳයි කියලා. මොකද අනිත් දේවල් කතා කරන්නට ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්කයි අපි මෙතනට ආවේ. නැත්නම් බොහෝමයක් මට උදව් කළා. මේ ස්ථානයට අතන කියන සාසනික වශයෙන් උදව් කළා. මේ ස්ථානයට ඊට පස්සේ බලා කියා ගන්නා වූ දේවල් වලට, බෙහෙත් හේත් වලට ආදී හැම දෙයකටම. මේ හැම එකටම ප්‍රධාන වුණා තුන්දල විමල ඥාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි මට මහින්ද අමුගොඩ මහත්තයාවයි රංජනී දේදු කුමාර නෝනවයි සම්බන්ධ කළේ. එයාටගේ යාළුවා තමයි අනික් උදව් පදව ටික කොහොම ටික කළේ. අද වෙනකම බලා කියා ගන්න. සහ මේ ගමේ කීප දෙනෙක් ඒ දෙයට සම්බන්ධ වුණා. එතම කියන බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. නම් වශයෙන් නොකියුවා වුණාට. ඉතින් එහෙම ආපු ගමනක අර මම බාරගත්ත කටයුත්ත මම අදට හෝ අදින් සාර්ථක අවසන් කළා කියලා කියන්න සන්තෝෂයි. සතිපට්ඨාන සූත්‍රය අද වෙනකොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා නිමාවක් ගත්තා. සාකච්ඡා කරගෙන යනකොටත් යම් කිසි විදිහේ හැල හැපිලි තිබුණා නැතුවම නෙවෙයි. නමුත් බාරගත් කාරණාව කරගෙන යන්න තිබිච්ච වුමනාව වින්දා ඒක අර පුරුද්දක් වගේ තිබ්බේ ඉන්න මම දිගටම කරගෙන ආවා. ඒ වෙනුවෙන් උදව්පදව් දුන්න ඔයත් සෑම සිව් දිනාටම අනේක වාරයක් පිසිද්ද වෙන්න ඕන. මොකද මේකෙන් මම අර මීට කලිනුත් කිව්වා වගේ ඔයත් මගේ මොන හරි ඉගෙන ගන්නත් ඇති. ඊටත් වඩා දෙයක් මම ඔයත් අංගින් ඉගෙන ගත්තා. ඉතින් ඒක මට නිහතමානීව කියන්න පුළුවන්. මොකද සිහි පිටවාගෙන යනකොට තිබිච්ච අඩලු හුඩුපන් හෝ ඒ දේවල් ගැන සලකන්න ඕන විදිහ ආදී වශයෙන් ඒ දේවල් නැවත තේරුම් ගන්නට ඔයත් මට හොඳ අවස්ථාවක් දුන්නා. ඒ කාලේ මම හිතලා හෝ ඒ කාලේ මම අධ්‍යයනය කරලා හිතින් යටපත් වෙච්ච මොන හරි කාරණා තිබුණා නම් ඒ ටික උලුප්ප ගන්න ඔයත්ගේ ප්‍රශ්න හේතු වුණා. බොහොම පිං ඒකට. මට මතකයි අජන්චා හාමුදුරුවෝ එක බණක තිබුණා
ඔබ වහන්සේගෙන් එයාගේ ප්‍රශ්නයක් අහනවා ඔබ වහන්සේගේ ගෝලයන්ට ඔබ වහන්සේ මොනවද කියලා දෙන්නේ කියලා. උන්වහන්සේ කියනවා මම ගෝලයන්ට උගන්වන්නේ නැහැ. ගෝලයන්ගෙන් මම ඉගෙන ගන්නවා කියලා. හරි ඒ කතාව. ඒ කාලේ මම ඒක අනුමත කරේ නැහැ. නමුත් දැන් ඇත්තටම අනුමත කරනවා. ඇත්ත ඒ කතාව. ඒක තමයි කරන්නේ. ඒක කරන්න පුළුවන්. එහෙම නම් හරි විලාස්. ඉතින් මේ ගමන මෙච්චරක් දුරට එක් කරගෙන ආපු අංජනී මෑණියොත් මහින්ද මහත්තයත් සහ මේ සාකච්ඡාව ඇත්තටම කියනවා නම් මට පූජා කරපු කුසුම මෑණියොත් ඒ සම්බන්ධයෙන් මුල ඉඳලාම පුදුමාකාර වෙහසක් දරලා මේ වීඩියෝ ටික රෑ තිස්සේ හදලා රෑ 11 12 විතර වෙනකන් හදනවායි කියලා මට ආරංචියක්. මේ දේවල් හදලා අන්තර්ජාලයට මුස කරපු නිමල් මහත්තයාවත් ඒ වැඩ කටයුතු වලට උදව්පදව් දුන් සෑම සිල් දෙනාටමත් වගේම අපි පසු කාලීනව පටන් ගත්ත මේ සාකච්ඡාව ලියන්න කියලා ඒ වෙනුවෙන් මේ සාකච්ඡා පෙරේ ඉන්න බොහෝ පිරිසක් අපිට සහයෝගය දුන්නා. ඒකට සෑම සිල් දෙනාටමත් මේ ස්ථානයේ පුදුමහත් වූ කටයුතු වලට උදව්පදව් දුන්න බොහෝ පිරිසක් හිටියා. මේ සාකච්ඡාවේ ඉන්න ඇත්තත් එක්කම ඒ ඇත්ත සෑම සිල් දෙනාටමත් අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. ඔයත් වෙනුවෙන් ඇත්තම කියනවා නම් මම කල්පනා කළා කෘතවේදීත්වය මම දක්වන්න ඕන තවදුරටත් කියලා. ඒක අහන්න තමයි මීට මාසයකට කලින් පටන් ගත්තේ මේ සාකච්ඡා පිළිම මේ දේශනා ටිකම ආපහු ප්‍රචාරය කරන්නට මේ ආරණ්‍ය තියෙන අර YouTube නාලිකාව ඔස්සේ හවස 7යි කාලෙට. ඉතින් ඒ හැම එකක් තුලින්ම ජනිත වෙච්ච සීලුම කුසලය මම මේ ශාසනයට පූජා කරපු දෙමව්පියන්ටත් වහන කරලා හොඳ නරක කියලා දුන්න අම්පිටි අනුනායක හාමුදුරන්ටත් සමිත ලොකු හාමුදුරන්ටත් තායිලන්තෙට ගියාට පස්සේ මේ දේවල් මට උගන්වපු අජන් කේවලිය ඇතුළු හාමුදුරන්ටත් සිහිය ගැන මගේ හිතේ ස්ථිරත්වයක් හදලා දුන්න විමල ඥාන ස්වාමීන් වහන්සේටත් සිහිය කියන කාරණාව හරියටම සිදු කරන එක නිවැරදි කාරණාවක් බවට මගේ හිතේ පළපදියම හදලා දුන්න හේනේ පුර නායක හඳුරවන්ටත් අමතසිරි ස්වාමීන් වහන්සේටත් වගේම මේ තාක් දුරට මේ ගමන යන්නට උදව්පදව් කරපු අපේ සහෝදර කැලටත් මට යම් කිසි විදිහකට උපකාරයක් කළාද යම් කිසි විදිහකට අත්හිත දුන්නාද යම් විදිහකට මම ඇසුරු කළාද යම් කිසි කෙනෙක් ඒ සෑම සියලු දිනාටමත් ඔයත් සෑම සියලු දිනාටමත් මේ කුසල අනුමෝදනා වේවා. ඔයත්ගේ ජීවිතවල නිවිසන සීම පිණිසම සන්තෝෂයේ පිණිසම දුකෙන් නිදහස් වීම පිණිසම මේ සීලූම කුසල් උපකාරයක්ම වේවා කියලා අනුශාසනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. साधु 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 හන්දමයන් ධම්ම කතාය සාදුකන් දදාමසේ මේ සදහම් දේශනාමේ කුසලයේ අප සියලු දෙනා සාදු සිතින් අනුමෝදන් වෙමු. ඔබ වහන්සේට ඔබ වහන්සේ දේශනා කරා වාගේම අපට වෙච්ච උදව් උපකාරයන් අප්‍රමාණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ නැතුවම බැරි තත්යකට අපි පැමිණිලා සිටිනවා. ඉතින් ඒකට විසඳුමක් තමයි හොයාගන්න ඕනේ. එහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නයි තියෙන්නේ. මම දන්නේ ඒක ප්‍රාර්ථනාවක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නයි තියෙන්නේ. අපට හැමදාම ඔබ වහන්සේගේ ඇසුර මේ විදිහට ලැබෙනවා නම් තමයි අපිට එක්තරා තැනකට යන්න පුළුවන් කියන එක අපි හිතලා තියෙනවා. බලමු.